අපි පුතේ අද පාර ජම්බුල කිරණ වලට පස්සේ අපි ඉගෙන ගන්න දේ රෝමිලක්කා 6 නේද? x 7ද රෝමිලක්කා 7 x කිරණ. x-ray කියලා දැම්මත් කමක් නැහැ. ඔය එතකොට අපි මේ අහනව නේද x-ray එක ගෙනාවද? ඒක x-ray කියන්නේ එතකොට x කිරණ ගෙනාවද කියලා අහන්න වෙන්නේ නේද? x-ray report එකක් පුතේ ඒක. x කිරණ report එකක් නේද? හරි. අපි බලමු. ඒක x-ray එකක්ම එදත් ඇහුවා වගේ මට පොඩි මතකයක් තියෙනවා. x-ray එකක් ගන්න ෆොටෝ එකක් තියෙනවා පුතේ මෙතන. 4.15 පිටුව 80. හරි. එතකොට ඒකේ රෝගියා තමයි අර බිත්තිය පැත්ත බලාගෙන ඉන්නේ. ටිකක් අත නිල් පාට කිට් එක අරන් ඉන්නේ ડોක්ටර්. මේ x-ray පාවිච්චි කරන්නේ මොකටද පුතේ? අස්ථි භග්නයන් හඳුනා සෞඛ්‍ය ගණනායම දන්නේ නැති අස්ථි භග්නයන් කියන්නේ මොකක්ද කියලා. අස්ථිවල සිදුවන බිඳීම් වගේ දේවල් හඳුනා ගන්න පාවිච්චි කරනවා. වර්ණ ගැන්වූ පටකරාමයා ගමන් කරන්නේ x කිරණ හොයාගත්තෙත් පුතේ අහම්බෙන්. ඔයලා බලන්න අන්තර්ජාලය ඇසුරෙන් එහෙම ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ දැනුම ගන්න පුළුවන් පුතේ. විල්හෙල්ම් ට්‍රොන්ජන් කියන පුද්ගලයා අහඹු ලෙස තමයි සොයා ගැනීමක් කළේ. මෙයා මේක ගැන ගොඩාක් පරීක්ෂණ කරද්දි එක අවස්ථාවකදී යාගේ බිරිඳගේ අතෙහි එක්ස් කිරණ සටහනක් යාට ලැබෙනවා. ඉතින් මුලින්ම එක්ස්-රේ එකක් දැක්කම හිතන්නකෝ කාටවත් මේක අඳුර ගන්න බෑනේ. හැබැයි යා දකිනවා වෙඩින් රින් එකේ. වෙඩින් රින් එක රත්තරන්නේ. ඒක හරහා ගමන් කරන්නේ නැහනේ. වෙඩින් රින් එක හරහා ගමන් කරන්නේ නැති හින්දා යා මේකෙන් අඳුර ගන්නවා මම මේ මගේ වයිෆ්ගේ අත නේද කියලා. ඒක තමයි මූලාරම්භය වෙන්නේ පුතේ. හරි? පුතේ එතකොට ඒකෙන් එයා අඳුර ගන්නවා මේ x කිරණ සටහනක් කියලා. එතකොට x කිරණ ඒකෙන් තමයි මූලාරම්භය වුනේ. ඉතින් උතන ඔයගොල්ලෝ x-ray එහෙම ගත්තා ඇති නේද? අත් කකුල් ඒවා එහෙම x-ray අරන් ඇති කොන්දවල්, කපුවවල්, බඩවල්, දත් වලටත් x-ray ගන්න කියනවා සමහර ලාවට. දත් සම්බන්ධවත් ගන්න කියලා කියනවා. තව x-ray පාවිච්චි කරනවලු පුතේ ගුවන් මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කරන්න, නැව් මගින් ගෙනෙන භාණ්ඩ බාලු කන්ටේනර් එකෙන් එකට විවෘත කරන්න කියොත් කොච්චර අමාරුද? එළියේ ඉඳන් x-ray එකක් ගන්න ඇතුළේ ඉන්නේ කවුද කියලා බලා ගන්න පුළුවන්. හරි? ඒ පාවිච්චි කරනවා x-ray සම්බන්ධ යුදමය දේවලුත් තියෙනවා. අපි මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. විද්‍යාත්මක යුද්ධය කියන්නේ භයානක සංසිද්ධියක්. මෙතන පොඩි අමතර දැනුමක් දීලා තියෙනවා පුතේ. x කිරණ නිෂ්පාදනය වන්නේ අධිවේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන ලෝහමය ඉලක්කයක් මත ගැටෙන්නට සැලැස්වීමෙන්. එවිට ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තියෙන් කොටසක් x කිරණ බවට පරිවර්තනය වේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තියෙන් කොටසක් තමයි පුතේ x කිරණ බවට පරිවර්තනය වෙන්නේ. අලවන්න ඊට තියන්න 4.15 රූපේ. මෙහෙමනේ පුතේ එකම තැනක් පුතේ එක දිගට x කිරණ ගන්න ඒකෙන් අපේ සෛලවල අභ්‍යන්තර DNA වලට යම් බලපෑමක් ඇති වෙනවා. ඉතින් එතකොට එක දිගට ගන්න හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? හරි. අලවන්න ඉඳ තිබ්බ නේද? මෙය බහුලවම භාවිතා කරන්නේ අස්ථි භග්නයන් ඒ සෞඛ්‍ය ගණනය තමයි වචන දන්නේ. අස්ථි භග්නයන් හඳුනා ගැනීමටය. අස්ථි භග්නයන් හඳුනා ගැනීමටය. මීට අමතරව වර්ණ ගැන්වූ පටකද හඳුනා ගැනීමේ හැකියාවක් පවතී. වර්ණ ගැන්වූ පටකද හඳුනා ගැනීමේ හැකියාවක් පවතී.
මේ මාසේ අන්තිම විභාග තියෙනවා කියලා කට්ටිය දැනුම් දුන්න 10 වසරෙන් 10 වසරෙන් අපි ඔක්කොම උගන්ලා ඉවරයි පුතේ. අපිට තියෙන්නේ ප්‍රවේණීය ගණන් ටික හදන්න විතරයි. අපි ඊට පස්සේ පොඩ්ඩක් ඒ විභාගයට කලින් සාකච්ඡා කරමු. 20 කීයද පටන් ගන්න? 29 නේ. 29ම විද්‍යාව නම් තියෙන එකක් නැහැ. අපි හිමුනොත් ඊට කලින් දවසක පැය දෙකක් දාලා හරි 10 වසරේ පොත් ටික පොඩ්ඩක් සාකච්ඡා කරලා දාමු Zoom තාක්ෂණයේ ආධාරයෙන් හරි නේද? ඊට කලින් දවස් පොයේ දවස් හැබැයි සිල් ගන්න තියෙනවා පුතේ අන්න ඒකයි ප්‍රශ්නේ. මේ බලමු අපි මොකක් හරි බලමුද? ලියමු. මෙහිදී පුද්ගලයාගේ දේහයේ අස්තිමය ඡායාරූපයක් ලබා ගැනීමට හැකියාවක් පවතී. ලබා ගැනීමට හැකියාවක් පවතී. අධිකව X කිරණ වලට නිරාවරණය වීම පිළිකා අවදානමක් ඇති කරවීමට ඉඩ ඇත. පිළිකා අවදානමක් ඇති කරවීමට ඉඩ ඇත. පුතේ 80 පිටුවේ අමතර දැනුම ලියන්න ඉඩ තියන්නේ. 80 පිටුවේ අමතර දැනුම ලියන්න ඉඩ තියන්නේ. අලුත් ඡේදයකට යන් ඒක වෙන පාඩකින් ඉල කොට කරන්නේ. වරායන් වලදී මේ ගොඩක් මේවා ගියාද රූල් පිටු කීයක් විතර කිව්වද? පිටු කීයක් විතර ලිව්වද? මේ පින්සරනේ පුතේ පිටු නම් ලිව්වේ නෑ අපි මත රූල් පැති භාගයක් එච්චර ලිව්වෙත් නෑ මං හිතන්නේ. භෞතික විද්‍යාව නේද? ඔව් භෞතික විද්‍යාව මේ එක පැත්තකින් කාලක් වගේ ලිව්වේ. මම රෙකෝඩින් දාලා තියෙන පුතේ. ලියමු. මොකද්ද මම අන්තිමට කිව්ව වරායන් වලදී බාහලුම් කන්ටේනර්ස් බාහලුම් විවෘත නොකර නිරීක්ෂණය කිරීමටත් ගුවන් මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමටත් මෙය භාවිතා කෙරේ. හරි. අපි ඒක එතන ඉවරයි පුතේ. අපි එතකොට කතා කරනවා අපේ ඒ සෙට් එකේ අන්තිමයා. කවුද ඒ සෙට් එකේ අන්තිමයා පුතේ? ගැමා කිරණ. ගැමා දාන්න දන්නවද සංකේතයෙන්? මම ඒක දැම්මනේ නේ. මෙහෙම ගැමා කිරණ. රෝමි ඉලක්කම් 8ද? රෝමි ඉලක්කම් 8.
ගැමා කිරණ භාවිතා වෙන තැනක් තියෙනවා පුතේ 4.14 විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් නිකුත් කරන තරංග විශේෂයක් ගැමා කිරණ වල සංඛ්‍යාතයේ තියෙන ඉතාමත් අධිකයි අපේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉහළින් ඉන්න එක්කෙනා තමයි සංඛ්‍යාත ඉහළම එක්කෙනා තරංග ආයාමයේ අඩුම එක්කෙනා ගැමා කිරණ ඉතින් මතක තියාගන්න ඝන වාහනේ තහඩු කොන්ක්‍රීට් ආදී පවා විනිවිද යන්න මෙයාට හැකියාවක් තියෙනවා සජීවී සෛල විනාශ කරන ඉඳ පිළිකා සෛල විනාශ කරන්න පාවිච්චි කරනවා ඔය පුතේ පිළිකා රෝගීන්ට ට්‍රීට්මන්ට් කරනවා ඒක සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ මොකක් කරනවා කියලාද කරන්ට් එක අල්ලනවා කියලා ඒක ඇත්තටම මේ කීමෝതെරපි වලදී කරන්නේ ඔය කිරණ වර්ග ආධාරයෙන් එහෙම පිළිකා සෛල විනාශ කරනවා ව්‍යවහාරයේදී කියන්නේ කරන්ට් එක අල්ලනවා කියලා පුතේ තේරුණාද කරන්ට් එක අල්ලන ට්‍රීට්මන්ට් එහෙම තියෙනවා ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ සමහර මානසික රෝග තත්ත්වවලදී එහෙම ඒ වගේ දේවල් කරනවා ඉතින් ආ ඒකෙත් තියෙනවා හරි ඔව් සහන් කියන එකේ ඉලෙක්ට්‍රික් පල්ස් එකක් දෙන්න පුතේ හાર્ට් එක නැවතුනාම එහෙම නේද ස්ථිති විද්‍යුත් ආරෝපණයක් අර මං කිව්වේ මේ සමහර ડિප්‍රෙෂන් එහෙම ගැඹුරටම ගිය කට්ටියට ඒ වගේ අයටත් ඉලෙක්ට්‍රික් ට්‍රීට්මන්ට් තියෙනවා ඔය ඒ වගේ දෙයක් ඒව අධ්‍යයනය කරන්න නම් යන්න ඕනේ ඉතින් ඔය අර අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී පිස්සන් කොටුව කියලානේ කියන්නේ ඒක කියන එක වැරදි ඉතින් අපි ඔක්කොම පිස්ස පුතේ බුදුහාමුදුරේ දේශනා කළා දිනවා සබ්බේ පුතග්ජන උන්මත්තෝ කියලා පුතග්ජන ඔක්කොටම පොඩි උන්මත්තක භාවයක් තියෙනවා කියලා එක එක උන්මත්තක භාවයන් තියෙනවා හරි ඉතින් මතක තියාගන්න මේ ගැමා කිරණ වලට මොකද්ද ඒ සබ්බේ පුතග්ජන උන්මත්තකෝයි සියලුම පෘථග්ජනයන් උන්මත්තක ලක්ෂණ පෙන්වනවා කියන එක පුතේ. ඒ කියන්නේ සබ්බේ පෘථග්ජනා උන්මත්තකෝ. ඒ කියන්නේ මේ ෆෝබියා හැමත් එකටයි අයිති වෙන්නේ. දැන් මම දන්නේ නැහැ මම නම් පුතේ බයයි උස තැන් වල ටිකක් බයයි. අනිත් එක මම වතුරට පොඩ්ඩක් බයයි. පීනන්න මම බයයි. ඒ කියන්නේ සමහර අය ඇති මකුලුවන්ට එහෙම බයයි ඉන්නවා. මේ ඊට පස්සේ වාහනවල ඉස්සරහා වේගෙන් යනකොට බයයි ඉන්නවා. ලේ දැක්කහම කලන්ත දාලා දෙකට වැටෙන අය ඉන්නවා. මේ ඔය අර තියෙන්නේ සමහරලාට අර ඔය ප්‍රේමේනම් කිලින් ෆිල්ම් එකක් තියෙන මං කියව බලන්නේ මේ මිනිස්සයා හිතන්නේ ඉනෙන් පල්ලේ ඔක්කොම මුත්‍රා තියෙන කියලා හැමතැනම. එයාගේ අතින් ඔව් ඒක බලන්න මම කිව්වා බලන්න කියලා ඒ වගේ කියන්නේ. ඔය දෙවෙනි ඉනිම වගේ බලන අයට හොඳයි ඒ වගේ දේවල් බලන එක. සංගීතය වගේ බලන අයට ඒ වගේ ඒ කොහොමත් උන්මත්ත ගියා බලුවාම ඔව් හරි එතකොට පුතේ මතක තියාගන්න මේ සජීවී සෛල විනාශ හැබැයි මෙහෙමයි පිළිකා සෛල විතරක් නෙමෙයි දෙන්නේ ඒ වටේ තියෙන සජීවී සෛලත් එතකොට මොකද වෙන්නේ පුතේ ඉතින් විනාශ වෙනවා එතකොට ආහාර වර්ග ශල්‍ය කර්ම උපකරණ වගේ දේවල් ජීවාණුහරණය කරන්න පාවිච්චි කරනවා ඉතින් ලේසියිනේ ශල්‍ය කර්ම උපකරණ ටික හොදලා ඒවා ශල්‍යාගාරය ඇතුලේ එම්මම තියලා ඇතුලේ කෙලින්ම ගැමා කිරණ ගැහුව ගම ඇතුලේ තියෙන විස බීජ ඔක්කොම මොකද වෙන්නේ පුතේ විනාශ වෙලා ආයි මේක සැනිටයිසර් ආයි ඒවා වාෂ්ප කර කර ඒවා කර කර මහන්සි වෙන්න දෙයක් නෑනේ පුතේ නේ ඒකයි කියන්නේ මේක ඉතාමත් හොඳ ක්‍රමවේදයක් අලෝමුදු රූපය 4.14 ලියමු දැන් කට්ටිය ගොඩක් ඉන්නවනේ ඒ සැරේ නා රෙකෝඩින් ඕනෙත් නෑ වගේ කරන්ට් එක ඇවිල්ලාද පූජනන් මේ බොරු පොරොන්දුවක් දුන්නා කියලා මෙතන ඉන්න අය කියනවා ඉන්නම් කියලා ආවේ නෑ කියලා හරි කමන්නේ සිද්මිද කිව්වේ නෑ මේ පාරේ යන කෙනෙක් කියන්නේ කිව්වේ හරි සිද්මි ඇවිල්ලා ඉන්නවා ඒක තමයි හරි විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් සෙත් සදිනලට එහෙමත් කරන්ට් එක තිබ්බේ නෑ දැන් ඇවිල්ලාද විකිරණශීලී මූලද්‍රව්‍ය මගින් සෙත් සදිනලට එහෙම මයික් කියන්නේ ළමයි හරි දුකෙන් වගේ ඉන්නේ හරි අමාරුවෙන් ලොග් වෙලා ඉන්නේ දුප්පත් ළමයි මූලද්‍රව්‍ය මගින් මෙම තරංග වර්ගය නිකුත් කරයි ලිවේජ සම්බන්ධ වෙලා නැහැ නේද බිම්සර ඉන්නවා ලිවේජ නැහැ නේ නිකුත් කරනු ලබයි සංඛ්‍යාතය ඉතා අධික වන අතර තරංගායාමය මොකද පුතේ ඔයගොල්ලෝ හිතලා කියන්න තරංගායාමය ඉතා අඩුය
අලුත් ඡේදයකට යන්න. ඝන වානේ තහඩු කොන්ක්‍රීට් ආදිය හරහා පවා විනිවිද යාමේ හැකියාවක් පවතී. මොනවද පුතේ? නෑ ඒ වෙනකොට ඒක බිත්ති හදන්න පුළුවන් යන්නේ නැති වෙන්නේ. ඊයම් තහඩු වගේ දේවල් යොදලා. හරි? සජීවී පටක විනාශ කිරීමට හැකියාවක් ඇති නිසා පිළිකා සෛල විනාශ කිරීමට භාවිතා කරයි. වෛරස් එකක් වගේ එකක් විනාශ කරන්න බැයිද? වෙනවා. දැන් ඔයා අහන්න හදන්නේ කොරෝනා වෛරස් එක විනාශ කරන්න ගහන්න පුළුවන්ද කියලා නේ අහන්න හදන්නේ. ඔව්. එතකොට කොහොමද ගහන්නේ? කොහෙද ඉන්නේ? දැන් අපි හිතමුකෝ මට කොරෝනා හැදිලා තියෙනවා. මට ගහනවා කියලා එතකොට මගේ සජීවී සෛල වලට මොකද වෙන්නේ? මගේ පෙනහළු පටකයට, මගේ අපිච්ඡද පටකයට, ස්නායු පටකයට, රුධිර පටකයට එතකොට මොකද වෙන්නේ පුතේ? ඒවත් විනාශ වෙනවනේ. පෙනහළු දෙක ඇතුළට විතරක් කිරණ ගහනවා, තෝරගෙන ගහනවා. එහෙම ගහන්න බෑනේ පුතේ. දැන් පිළිකාවකදී ඒ ඒරියා එකට තෝරගත්ත ඒරියා එක තමයි මේක ගහන්නේ. වටේ තියෙන ජීව පටකත් මරන. ඒක තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති. කීමෝതെරපි එහෙම කරන අයගේ කොණ්ඩේ එහෙම මොකද වෙන්නේ පුතේ ටික ටික? යනවා. කොණ්ඩේ යනවනේ. ඒකයි කියන්නේ ඒවට තියෙනවා පුතේ ඉෆෙක්ට්ස් තියෙනවා ඉතින්. හරි? කොරෝනා වෛරස් එක විතරක් අහුනොත් අන්න අරු අතන ඉන්නවා දෙන්නම් වැඩේ කියලා අන්න හරි එක මුල්ලකට කරලා දෙන්න පුළුවන් නම් කොරෝනා වෛරස් එකට එහෙම බෑනේ තින්නේ. අපි දන්නේ නැනේ කොහෙද තියෙන්නේ කියලා හරියට. හරි. අලුත් ඡේදයකට ඉවර කළා නේද මම ඒ වාක්‍ය පුතේ. අලුත් ඡේදයකට ගිහින් ලියමු. ආහාර හා ශල්‍ය උපකරණ ඒ කියන්නේ පුතේ සර්ජරිස් වලට ගන්න භාණ්ඩ ජීවාණුහරණය සඳහා ගැමා කිරණ භාවිතා කෙරේ. ලබන සතියේ නම් පන්ති පටන් ගමුද? ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගත්තනේ? 11 වසර මොකද කියන්නේ ලබන සතියේ නම් ගෙන්නමුද? නෑ. ඔන්ලයින් හොඳයි. පොඩ්ඩක් මට තේරෙන්නේ නැහැ කියන එක. ඔන්ලයින් හොඳයි මෙහෙම. බිම්සර ඔන්ලයින් හොඳයිලු. ඈ? භාගය ගෙන්නුවත් භාගයට ඔන්ලයින් කරනකොට එතකොට මේ කාලේ අපරාධ. මේක පහම හරි නම් අටම හරි දෙන්න ඉතින් 10 විතර කවුණක් කරන්න පුළුවන් නේ අපිට. සිටියෝ සපොන්නේ වැටෙනවා එහා පැත්තට. බලමු කට්ටිය කැමැත්ත දාන්නකෝ මම ඒතකොට අපි කල්පනා කරලා බලලා කියන්න. දැම්ම නෙමෙයි. පස්සේ group එකට දාන්නකෝ පටන් ගමුද සම්මා want to come to the class. ඒක තමයි පොඩ්ඩක් කට්ටියක කැමැත්ත දාන්න පුතේ එහෙම අවුලක් නැහැ. අපි කතා බහ කරලා අපිට කරගන්න පුළුවන් නේ පොඩි කාලේ යාළුවෝ ඉන්නේ මං ගාව ගොඩක් කල් ඉගෙන ගත්තයි. හැබැයි පොත් බලන්න. මොකද පුතේ? ඔයා මට අමතක වෙලා තිබිච්ච දෙයක් ඔයා මතක් කළා. පොත් බලන්න කියලා. හරි. මට අමතක වෙලා තිබිච්ච දෙයක් මම තුන් හිතකට තිබිච්ච දෙයක් ඔයා මතක් කළා. මම කිව්වට හොඳට මතකයි ඔය. වේවැල තියෙන හරි. මේ හරි. ඒක වාක්‍ය ඉවර කළානේ. පාඩමේ ඊළඟ කොටසට යන රෝමි ලක්කන් නෙමෙයි. පාඩමේ ඊළඟ කොටස අනුමාත්‍රිකාවක් පැහැදිලිව වෙන පාටකින් දාන්න ධ්වනිය sound පොඩි පන්ති වල ඉගෙන ගත්ත දැන් මට මතක තියෙන මේක 6 වසරේ තිබ්බා 7 වසරේ තිබ්බා 8 වසරේ තිබ්බා ඊට පස්සේ 9 වසරේ ධ්වනිය සම්බන්ධ කරලා කන තිබ්බා නේද 10 විතරයි තිබ්බේ නැත්තේ ධ්වනිය මට මතක විදියට
ඉතින් මතක තියාගන්න පුතේ ධ්වනිය කියලා කියන්නේ ශක්තිය. දැන් මට කියන්න දැන් ඉතින් ධ්වනි තරංග හටගන්නේ තීරයක් තරංග විදියටද අන්වායාම තරංග විදියටද? මම මේ කියන එක මේ ඇදිලා යන්නේ කොහමද? අන්වායාම තරංග විදියට. මේ කියන්නේ අන්වායාම තරංග විදියට. මේ කතා කරන්න කියන්නේ අන්වායාම තරංග විදියට. හරි? එතකොට ධ්වනිය හටගන්න ස්ථාන වලට කියනවා පුතේ මොනවද? ධ්වනි ප්‍රභව. ධ්වනි ප්‍රභව කියලා කියන්නේ අපේ උගුරක් ධ්වනි ප්‍රභවයක්. මේ උගුරේ තියෙන පුතේ මතක ඇතිනේ මම ක්ලාස් කරන්න බැරුව හිටියේ උගුර ඔපරේෂන් එකක් කළානේ. vocal cords ඒ කියන්නේ ස්වර තන්ත්‍රවල කම්පණයෙන් තමයි මේ හඬ ඇති වෙන්නේ. එතකොට බලන්න කොතන ඉන්නවා හයිලා ගස් මැඩියා. හයිලා ගස් මැඩියා දකුණු ඇමරිකාවේ වාසය කරන්නේ. බලන්න බෙල්ලට යටින් බැලුන් එකක් වගේ පුම්බගෙන ඉන්නවා අපි දැක්කද? එතකොට ඒගොල්ලෝ ඒ කොටස මගින් එයාගේ හඬ වැඩි කර ගන්නවා. පිරිමි සත්වයාට පමණක් මේ හඬ ඇති කරන්න පුළුවන්ලු සාමාන්‍ය මැඩියෙක් ඇති කරන හඬ වගේ දසගුණයක් විතර හඬ ඇති කරනවා. ඔච්චර ගිරිය කඩාගෙන කෑ ගහන ඇත්තේ මොකටද පුතේ? කෙල්ලෙක් හොයාගන්න වෙන්නේ නැති පුතේ. ෂුවර් එකට. ගිරිය කඩාගෙන ඔච්චර කෑ ගහන්නේ නැහෙන්නේ ෂුවර් එකට කෙල්ලෙක් හින්දා. මට එහෙම හිතෙනවා. ඕගොල්ලෝ එහෙම ඉස්කෝල වල එහෙම මරා ගන්න පුතේ මන් අරන් යනවා පී අරගෙන යනවා. මේ ඒක ඒ කියන්නේ වයසේදී තේරෙන්නේ නැහැ. හෝමෝන් ශ්‍රාවයත් එක්ක තේරෙන්නේ නැහැ. හරි. ඉතින් මේ දසගුණයක් පමණ හඬ ඇති කරනවා. ඉතින් මේකෙදිත් එයාගේ බැලූන පටල වගේ තියෙන ඒවා කම්පණය වෙලා හඬ ඇතිවීමක් තමයි වෙන්නේ. උතන තියෙනවා තබ්ලා වාදනය කරන එක නම් ඇඳපු රූපයක් තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මොකද්ද පුතේ? සර්පිනාවක් වාදනය කරන රූපයක් මයි පොතේ නම් තියෙන්නේ. ඒත් හඬ නිපදවනවා. එතකොට දැන් එහා පැත්තේ පිටුවට ගියා මම එතන යනකම් කියලා කියන්න ඉන්නේ කවුද? මීමැස්සෙක් ඉන්නවා පුතේ. මීමැස්ස හැම කෑ ගහලාද සද්ද ඇති කරන්නේ පුතේ? මදුරුව හැම කෑ ගහලාද සද්ද ඇති කරන්නේ? කොහොමද සද්ද ඇති කරන්නේ? මීමැස්ස හඬට කියන්නේ ගුමු ගුමු හඬ කියලා කියන්නේ. එයාගේ පියාපත් සලනකොට තමයි පුතේ ගුමු ගුමු හඬ ඇති වෙන්නේ නේද? එතකොට දැන් නම් ඉතින් අපේ උඟක් පරිසරයට ආදරය කරන හින්දා ඒ සතු දකින්න නෑ. ඉස්සර ගෙවල් ඇතුළට රැයට එනවා පළඟැටියෝ එහෙම. ලොකු පළඟැටියෝ. ඒ පළඟැටියෝ ආවම අසාමාන්‍ය සද්දයක් ඇති කරනවා. එයා ඒ සද්ද ඇති කරන්නේ කොහොමද කියලා දන්නවද? ඔව් කකුල් දෙක අතුල් වල කියලා කිව්වට ඒක ඇත්තම කතාව. එයාගේ කකුල් වල තියෙනවා සීන් කෙඳි. අර හරියට අර අඩි රූලක් මෙම ට්‍රැන්ගල් අපි මේව කරන්නේ. කියක් පටියක් කලම්ප කරලා සම්පණය කරන්නේ. ඒ වගේ එක කෙන්දක් අනෙක් කකුලෙන් පිරිමදිනවා. හිතන්නකො සද්දේ. නේද? කොච්චර සද්දයක්ද ඇති වෙන්නේ කියලා. ඒක මතක තියාගන්න. එතකොට එහෙනම් මේ ඔක්කොම ධ්වනි ප්‍රභව වලින් හටගන්න ධ්වනි පුතේ ඇයි එහෙම කරන්නේ? දැන් ඔය රැහැයියෝ එහෙමනම් පුතේ ගොඩක් මේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය සඳහා තමයි ඒව කරන්නේ. තේරුණාද? ඔය ඒකට හොඳම උදාහරණයක් කියන අපිට එහෙම හැකියාවක් නැහැනේ මිනිස්සුන්ට. ඒ හැකියාව තියෙන සමහර පිරිමි ළමයින්ට එහෙම හැකියාවක් නැතිඳ ඒගොල්ලෝ කරන දෙයක් මං කියන්නම්. බයිසිකලයේම හරි සද්දෙන් යනවා පුතේ. එහෙම හරි සද්ද කරගෙන යන්නේ අර ගෑන් ළමයාගේ ආකර්ෂණය දිනා ගන්න. හරි? ඕගොල්ලෝ සාමාන්‍ය සමාජයේ වෙන දෙයක් මම මේ කියන්නේ. හරි? බයිසිකලයේ හරි සද්ද වැඩි කරගෙන යනවා පුතේ බලන්න. ඒකයි කියන්නේ. ඒ සත්තු තුල තියෙන ලක්ෂණයක්. ඒගොල්ලෝගේ ඩාන්ස් සිස්ටම් තියෙනවා, කලර් චේන්ජ් එකක් තියෙනවා, ඇඟේ කලර්ස් ඒගොල්ලෝ ඊට පස්සේ ඇග්‍රෙසිව් විදියට ඒ කියන්නේ කේන්ති ගිහිල්ලා හැසිරෙන ආකාරය, සමහරවිට කම්පිටිෂන් එකකින් ෆයිට් කරලා ඒවට ඇනිමල් බිහේවියර්ස් තියෙනවා පුතේ. හරි? ඉතින් එතකොට මතක තියාගන්න ඒ තරංග අපේ කන වෙතාවම තමයි අපිට දැනෙන්නේ මීමැස්සයි ගුමු ගුමු හඬ. හරි මේ පළඟැටියාගේ සද්දේ. මේ රැහැයියාගේ සද්දේ. අන්න ඒ වගේ දේවල්. මේ විද්‍යාව ටීචර්ගේ. මේ එතකොට මේ ගණන් සර්ගේ මේ සිංහල ටීචර්ගේ සද්දේ. මේ අම්මා කතා කරන්නේ. මේ තාත්තා ඒව අපිට ඒ පෙර මතකයත් එක්ක හඬ ආවම තමයි දැනෙන්නේ. අපි ලියමුද එහෙනම්? හරි? ධ්වනිය යනු අපට නිරන්තරයෙන් දක්නට ලැබෙන ශක්ති විශේෂයකි. අපට නිරන්තරයෙන් දක්නට ලැබෙන ශක්ති විශේෂයකි. ධ්වනිය හටගන්නා ස්ථාන
ධ්වනිය හටගන්නා ස්ථාන වෙන පාඩකට යම් පුතේ. ධ්වනි ප්‍රභව ලෙස හැඳින්වේ. අලුච්ඡේදයකට යම්. අපගේ ස්වරාලයේ පවතින ස්වර තන්ත්‍ර කම්පණය වීමෙන් හඬ ඇතිවේ. ධ්වනි ප්‍රභවවල සිට පැමිණෙන ධ්වනි තරංග වාතය තුල ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසටය. හයිලා බලමුද පුතේ? හයිලා බලමුනේ. හයිලා ගැන ලියමු. දීලා තියෙනවා නෝට් එකේ. දකුණු ඇමරිකාවේ වාසය කරන එක ප්‍රශ්නයකට අදින්න පුළුවන් පුතේ. ඔක ඇම්ෆිබියාලව දාලා ධ්වනි තරංග දාලා ප්‍රශ්නයක් අදන්න පුළුවන් ඕන. හයිලා ගස් මැඩියා. ආ පුතේ? ඔව්. සවුත් ඇමරිකා. හයිලා ගස් මැඩියා සාමාන්‍ය මැඩියෙකු මෙන් දස ගුණයක පමණ හඬක් ඇති කරවයි. සර් මැඩියාගේ ගෙම්බගේ මොකක් හරි වෙනසක් තියනවද? මම ඒක කියන්නම් පුතේ නේද? මම ඒක වෙනම කියනවා. මම කලින් කියලා තියෙනවා. මේ Todd and Frog කියන එක. online net එක ගහලා බලන්න. differences between Todd and Frog. බලමු මම කියන්නම් මේක වෙනම කොටසකදී කියන්නම් ඈ. ලියමු. මෙහිදී බෙල්ලට යටින් පිහිටි බැලූනයක් වැනි කොටසෙන් පිට කරන වාතය මුඛය පතුලේ ඇති ඇදුණු පටල දෙකක් අතුරින් ගමන් කිරීමේදී මොකද්ද පුතේ අන්තිමට කිව්වේ? ගමන් කිරීමේදී හඬ තීව්‍ර වී ඇසේ.
භෞතික විද්‍යාව. වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා. අලුත් ඡේදයකට යම් පුතේ අලවන්න ඉඳ තියන්න මීමැස් එකේ රූපයක් හොයාගන්න පුළුවන් වෙයිනේ. මීමැස්සේ බඹරේ දෙපරේ හැම මීමැස්සේ කැලවුවොත් තමයි හොඳ. මීමැස්සා වැනි සතුන්ගේ ගුමු ගුමු හඬ ඇතිවන්නේ අත්තටු වේගයෙන් සැලීමෙනි. පුතේ පළඟැටියෙක් වගේ කෙනෙක්ගේ රූපයක් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් නම් හොඳයි. අලවන්න ඉඳ තියන්න. අපි ඊළඟ සෙෂන් එක මොකද කරන්නේ? කෙමිස්ට්‍රි කරමු. නැත්නම් කෙමිස්ට්‍රි කරෙන්නෙත් නැහැනේ. මම දැන් ඕගොල්ලෝගේ වාර විභාගය ඉවර වෙච්ච ගමන් මොකද දන්නවද කරන්නේ? ඊළඟ ජීව විද්‍යා පාඩමේ නෝට් එවනවා පුතේ. නෝට් එවනවා ලියලා තියෙන්න ඕන රූප ඇඳලා තියෙන්න ඕනේ සාකච්ඡා කරන්න. ලිව්වේ නැත්නම් ඇඳේ නැත්නම් තේරෙන එකක් නැහැ. මොකද ලොකු පාඩමක් තියෙන ආහාර ජීර්ණ පද්ධතිය නෝට් එක WhatsApp කරලා එවනවා පුතේ ගන්න. මෙහෙට එන්නේ නැද්ද කියලා? ඔව් එතකොට නම් පුළුවන් වෙන්නේ පටන් ගන්න. ඒත් මම WhatsApp එකේ නෝට් එක එවන්නම්. එතකොට හොඳයිනේ. නේද? හරි. ලියමු එහෙම. පළඟැටියා හා රැහැයියා වැනි සතුන්ගේ නෑ ඇයි පළඟැටියාට රැහැයියාට යලවන්න කිව්වනේ මන්නේ. පළඟැටියා හා රැහැයියා වැනි සතුන්ගේ එක් පාදයක ඇති කෙඳි අනෙක් පාදය මගින් පිරිමැදීමෙන් තියුණු හඬක් ඇති කරවයි. සමහර හඬවල් දරා ගන්න බෑ පුතේ නේද? රැහැයියෝ එම පිරෙන්න කෑ ගන්නකොට තියුණු හඬක් ඇති කරවයි. අලුත් ඡේදයකට යනවා. මෙම සෑම අවස්ථාවකදීම හඬ ඇතිවන්නේ වස්තූන් කම්පනේනි. හරි පුතේ. උපානු මාතෘකාවක් ලියන ධ්වනිය යටතේ යන ධ්වනි තරංග ප්‍රචාරණය කියලා වෙන පාඨකින් ධ්වනි තරංග ප්‍රචාරණය කියලා. සහන් පාඨකින් ලියන පුතේ අනු මාතෘකාව ධ්වනි තරංග ප්‍රචාරණය. බලන්න එතන තියෙන රූපේ ස්පීකරයකින් ඕගොල්ලෝ කන වෙත ධ්වනි තරංග ගමන් කරනවා. බලන්න මේකේ දාලා තියෙන රූපෙත් සම්පීඩන විරලන පිටුව 84 පුතේ. සම්පීඩන විරලන. ඉතින් සම්පීඩන විරලන ඇති වෙන්නේ පුතේ මොනවද? තීරයක් තරංගද අන්වායම තරංගද? අන්වායම. ඔව් අන්වායම තරංග. බිම්සර විතරයි පොඩ්ඩක් පාඩම ගැන අවධානයෙන් ඉන්න ළමයෙක් ඉන්නේ. හරි? ඇයි කවුද වහිනා වෙන්නේ? අර තව හිනා ගියේ. බිම්සරටම හිනා ගියේ පුතේ. නෑ. හරි. හරි. අපි මේ රූපේ අලවන්න ඉඩ දියමු. මාර මිනිස්සු. නේද? න්යාය.
ඔව් ඒක පැහැදිලි ඉරිසියාව කියලා මටත් තේරුණා. අපි එන මේ සෙෂන් එක ඉවර කරමු නේද? මේ ඊළඟ සෙෂන් එකේදී අපි එතකොට කරන්නේ මොනවද පුතේ? කෙමිස්ට්‍රි. කෙමිස්ට්‍රි කරලා අපි එතනින් නවත්තන්නේ. අපි තව චුට්ටක් එහාට කරගෙන යන්නේ නේද? හරි?